මේ දවස්වල අපිට වැඩියෙන්ම ඇහෙන වචන කීපයක් තිබෙනවා. ඒ තමයි කමිෂන් සභා සම්බන්ධයෙන් කතා බහ. මේ ගැන ඇත්තටම රටේ ජනතාව, රටේ සාමාන්‍ය පුරවැසියෝ ප්‍රමාණවත් ලෙස මේ කමිෂන් සභා සම්බන්ධයෙන් දැනුවත්ද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා. එහෙම ගැටලුවක් තිබෙනවා ඇත්ත කතා කරොත්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න. මේ කමිෂන් සභා පිළිබඳව කතා කරන්න ඒ විෂය සම්බන්ධයෙන් අපි ප්‍රාමාණික විද්වතෙක්ට ආරාධනා කළා. ඒ තමයි ජ්‍යෙෂ්ඨ නීතිවේදී KW ජනරංජන. ඇත්තටම ජනරංජන. මොකද්ද මේ කමිෂන් සභා කියලා කියන්නේ? ඒ වගේ මොනවද වෙන්නේ? කමිෂන් සභා කොපමණ ප්‍රමාණයක් තිබෙනවද? ඒ පිළිබඳ ඔබගේ පැහැදිලි කිරීම කොහොමද? අපි ටිකක් ගොඩාක් නීතියට බර නැතුව නමුත් සාමාන්‍යයෙන් කාට හරි අවබෝධ කරගන්න පුළුවන් විදිහට කතා කරොත් එහෙම කියන්න තියෙන පළවෙනි දේ තමයි මේ කමිෂන් සභා කියන ඒවා උසාවි නෙමෙයි. අධිකරණ නෙමෙයි. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් එහෙම රටේ අධිකරණ පද්ධතියක් තියෙනවානේ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉඳලා මහේස්ත්‍රාත් අධිකරණකම් සාමාන්‍යයෙන් අපි දන්න. ඒ කිසි එකකට අදාළ එකක් නෙමෙයි මේක. එතකොට මූලිකවම ඔළුවට ගන්න ඕන කාරණය තමයි කමිෂන් සභා කියන්නේ අධිකරණ නෙමෙයි කියන්නේ. එක. දෙක මේ කමිෂන් සභා පත් කරන්නේ ජනාධිපතිවරයානේ. ඒතර අපි මේවට කියන්නේ ජනාධිපති කොමිෂන් සභා. ජනාධිපති කොමිෂන් සභා වර්ග දෙකක් තියෙනවා. අපි ඒක ගැන කතා කරන්න ඉස්සෙල්ලා ජනාධිපතිවරයා මොකටද මේ කොමිෂන් සභා පත් කරන්නේ? ඒක ඊළඟට එන ප්‍රශ්නේ. ජනාධිපතිවරයා මේ කොමිෂන් සභා පත් කරන්නේ තමන්ට මොකක් හරි කාරණයක් ගැන තොරතුරු දැනගන්න ඕන වුණා. ඒකට අදාළව විභාගයක් පවත්වලා සාක්ෂි කැඳවලා තොරතුරු හොයලා ඒක ගැන වාර්තාවක් සහ නිර්දේශ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්න තමයි මේ කොමිෂන් සභා තියෙන්නේ. ලංකාවේ කොමිෂන් සභා වර්ග දෙකක් තියෙනවා මේ විදිහට. ජනාධිපති කොමිෂන් සභා දෙකක්. එකක් තමයි සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභාව. ඒතර සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභාවකට පත් කරන්න පුළුවන් කොමසාරිස්වරුන්, ඒ කියන්නේ කොමිෂන් සභාවේ සමාජිකයන් හැටියට ජනාධිපතිවරයාට හිටපු විනිසුරුවරු හෝ වෙනත් නිලධාරීන් ඕන කෙනෙක්ව පත් කරන්න පුළුවන් සාමාන්‍ය කොමිෂන් සභාවක. නමුත් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක තියෙන විශේෂත්වය තමයි ඒකට පත් කරන්න ඕන සමාජිකයන් හැටියට ඒ මොහොතේ අධිකරණවල ඉහළ අධිකරණවල සේවයේදී සිටින විනිශ්චයකාරවරු. මේ දෙක අතර ඒ අනුව වෙනසක් තියෙනවා. ඊළඟට අර සාමාන්‍ය කොමිෂන් සභාවල තියෙන අනෙක් කාරණේ තමයි සාමාන්‍ය කොමිෂන් සභාවකට පුළුවන් කරුණු හොයලා ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කරන්න අදාළ නිර්දේශات එක්ක. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක තියෙන එක විශේෂත්වයක් තමයි ඔවුන්ට ඉදිරිපත් කරන්න පුළුවන් Taman කරුණු හොයා බලා යම්කිසි පුද්ගලයන් පිරිසක් ඒ අදාළ කාරණාවලට හෝ චෝදනාවලට වැරදිකරුවන් මග උත්තරකරුවන් කියලා තීන්දුව කරනවා නම් කොමිෂන් සභාව ඔවුන්ට යෝජනා කරන්න පුළුවන් නිර්දේශයක් හැටියට මේ අයගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන්න කියලා. හැබැයි ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන්න බෑ මේ කොමිෂන් සභාව කියපු පළියට. කාගේවත් ප්‍රජා අයිතිවාසිකම් අහෝසි වෙන්නේ කොමිෂන් සභාව තීන්දුව කරපළියට. ඒක දාන්න ඕන පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවේ 225න් 3න් 2ක බලයක්. ඒ කියන්නේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් 3න් 2ක අනුමැතියක් ගත්තොත් විතරයි අර අපි හිතමු කාගේ හරි ප්‍රජා අයිතිය අහෝසි කරන්න කිව්වයි කියලා. ප්‍රජා අයිතිය අහෝසි කිරීම බලාත්මක කරන්න පුළුවන් ඉන්නේ පාර්ලිමේන්තුවේ 3න් 2ක අනුමැතියක් ගත්තොත් විතරයි. ඉතින් ඔය විදිහට සාමාන්‍ය මට්ටමින් අපිට කොමිෂන් සභා ගැන අවබෝධයක් ගන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ මට නැවත අවධාරණය කරන්න ඕන දේ ගොඩක් අය කල්පනා කරනවා විශේෂයෙන් සාමාන්‍ය අය විතරක් නෙමෙයි දේශපාලකයෝ විතරක් නෙමෙයි මාධ්‍ය පවා දන්නේ නැහැ මේ කොමිෂන් සභා අධිකරණ නෙමෙයි කියලා. ඉතින් ඒ නිසා බොහෝ අය මේ කොමිෂන් සභාවල තීන්දුව ගැන, කොමිෂන් සභාවල නිර්දේශ ගැන, කොමිෂන් සභාව පවත්වාගෙන යන ආකාරය ගැන, ගිය ආකාරය ගැන මේ මත ප්‍රකාශ කරන්න. එහෙම නැත්නම් විවේචනය කරන්න. එහෙම නැත්නම් විචාර කරන්න පැකිලෙනවා. මොකද අධිකරණයට අපහාසයක් වෙයි කියලා. නමුත් ඇත්තටම අධිකරණයක් සරලවම කිව්වොත් එහෙම බයක් දක්වනවා. බියයි. බයක් දක්වනවා. එහෙම නැත්නම් පැකිලීමක් දක්වනවා. මේ අපි මොන හරි කතා කරොත් මේක විවේචනය කරොත් එහෙනම් මේක අධිකරණයට අපහාසයක් වෙයිද? එහෙම කිසිම දෙයක් නැහැ. ජනරංජන දැන් අපි ඉන්නේ හරි මේ හොඳ කාලවකවානුවක. මීට හරියටම අවුරුදු 41කට කලින් 1980 ඔක්තෝබර් මාසයේ 16 වෙනිදා රාත්‍රී 11:25ට පමණ තමයි වර්තමානයේ තිබෙන ජනාධිපති ලේකම් ගොඩනැගිල්ල. ඒවක තිබුණු පැරණි පාර්ලිමේන්තුව. ඔන්න ඔය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලදී තමයි ෆිලික්ස්
ඩයස් බණ්ඩාරනායක ඒ වගේම සිරිමාර්ඩි බණ්ඩාරනායක මැතිණිගේ ප්‍රජායිතිය අහෝසි කරන්න 139ක් විතර ඡන්ද හම්බුණා. අපි නැවත මේ ප්‍රශ්නයට මූණ දෙනවා නම් මූණ දෙන්නේ අවුරුදු 41කට පස්සේ මේ 2021 ඒ පිළිබඳව ඔබගේ කියවීම කොහොමද? ඔව් දැන් ඒක තමයි මම මේ කියන්නේ අපේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සහ මම කියන්නේ පොදුවේ මේ ජනාධිපති කොමිෂන් සභාවල තියෙන විශේෂ ලක්ෂණය තමයි කාරණා දෙකක් ඒකේ පේනවා. එකක් තමයි යම් වෙලාවක අපි හිතමු සමාජයේ මොකක් හරි ලොකු ආందోලනයක් ඇති වෙලා තියෙනවා කියලා මොකක් හරි ප්‍රශ්නයක් ගැන උදාහරණයක් ලෙස අපි හිතමු පාස්කු ප්‍රහාරය. ඊළඟට අපි හිතමු මොකක්ද මහ බැංකු බැඳුම් කර මංකොල්ලේ. ඒ වගේ දේවල් තියෙනවානේ. සහ මීට ඉස්සරත් ඔය වගේ සිද්ධි ආවහම අර ආණ්ඩුවට සමහරලාට ඕන වෙනවා මේ ගැන තියෙන මහජන අවධානය ටිකක් මේ මොකක්ද අපි කියන්නේ දියාරු කරලා අන්න හරි තුනී කරලා දියාරු කරලා තියාගන්න. ඉතින් ඕකට කොමිෂන් සභාවක් දානවා. කොමිෂන් සභාව ඉතින් දීර්ඝ කාලයක් අරගෙන සාක්ෂි ගේනවා, ඕවා විමසනවා, නිවාඩු ගන්නවා, වාර්තා ඉදිරිපත් කරනවා. ඔහොම ගියාම අර ඒ මොහොතේ සමාජයේ තියෙන අර ආందోලනාත්මක අවධානය මොකද වෙන්නේ? දියාරු වෙනවා. ඉතින් ලංකාවේ උණුසුම පහ වෙනවා. උණුසුම නැති කරන්න තමයි මේක පත් කරන්නේ බොහෝ වෙලාවට. ලංකාවේ ඉතිහාසයේ ගත්තොත් එහෙම විවිධ කොමිෂන් සභා ගත්තොත් එහෙම ඔය කාරණේ සඳහා කොමිෂන් සභා පත් කරලා තියෙනවා. දෙක තමයි අර ඔබ කිව්ව විදිහට මේ පලිගන්න. ඒ කියන්නේ දැන් සිරිමාව බණ්ඩාරනායක මහත්මියකින් සහ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්මයා සහ සිරිමාව බණ්ඩාරනායක අගමැතිතුමියගේ ආණ්ඩුවේ හිටපු තවත් නිලධාරීන් දෙනෙකුට විරුද්ධව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරලා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මොකක්ද ඔහුගේ අරමුණ වෙලා තිබ්බේ? ඔහුගේ අරමුණ වෙලා තිබ්බේ Tamanට දේශපාලන වශයෙන් ඉතාම බරපතල අභියෝගය බවට පත් වෙන්න පුළුවන් සිරිමාව බණ්ඩාරනායක මහත්මියව දේශපාලන භූමියෙන් අතු ගලනවා. අවුරුදු 7කට ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන එක. එතකොට ඕන කෙනෙකුට තේරෙනවා මේ Tamanගේ ප්‍රතිවාදියාගේ ප්‍රජා අයිතිවාසිකම් අවුරුදු 7කට අහෝසි කරාම ඔහුට තියෙන දේශපාලන අභියෝගය එහෙමම නැති වෙලා යනවා. ඉතින් ඒ අරමුණෙන් තමයි මේක කළා තියෙන්නේ. ඉතින් උඩ ලංකාවේ මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා ඉතිහාසය ගත්තොත් එහෙම ඔන්න වගේ මේ අපකීර්තිමත් ඉතිහාසයක් තමයි තියෙන්නේ. දැන් අර දර්ශන කිව්වා වගේ අවුරුදු 40 ගානකට පස්සේ නැවත ඒ ඉතිහාසය තමයි ප්‍රතික්‍රියා. ඔව්. ඒ ඉතිහාසයේම මේ ඊළඟ දිගුවද මේ? ඊළඟ දිගුව දැන් අනෙක් පැත්තෙන් ගන්නකො ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙලා හිටපු එක ගැන අපි කතා කරනකොට ඔහු ගැන කියනකොටම කියන ඔහුගේ නමත් එක්ක එකට ගැට ගහිච්ච ගන්න ඔය කතාව මොකද්ද? විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළා තමන්ගේ දේශපාලන ප්‍රතිවාදයව අවුරුදු 7කට දේශපාලනයෙන් අයින් කරපු එක. ඒතකොට ඒක ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ නමට අදත් කැලලක්නේ. ඔහුගේ දේශපාලන ජීවිතයේ අදත් කැලලක්. අපි කතා කරන හැම වෙලාවකම ඕක කියනවා. දැන් හරිනම් යම්කිසි රාජ්‍යපාලකයෙක් ඊට පස්සේ ගන්න ඕන පාඩම මොකද්ද? ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කරපු විදිහේ වැඩ නොකර ඉන්න එක. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ඇති කරගත්ත දේශපාලන කැලල Tamanට ඇති නොකර ගන්නනේ බුද්ධිමත් මේ රාජ්‍ය නායකයෙක් උත්සාහ දරන්න ඕනේ. නමුත් අවාසනාවට නැවත වාරයක් ඒ වැඩේ එහෙමම සිද්ධ වෙනවා. දැන් මේ අවස්ථාවේ ගත්තොත් මේ අවස්ථාවේ කවුද මේ වග උත්තරකරුවන් හැටියට නම් කරලා තියෙන්නේ? 20 දෙනෙක් නම් කරලා තියෙනවනේ. ඒකේ කවුද ඉන්නේ? රටේ ප්‍රධාන දේශපාලන විරුද්ධ පක්ෂ දේශපාලන නායකයෝ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඉඳලා සම්බන්ධන් මහත්මයා, සුමන්දිරන් මහත්මයා, අනුර කුමාර දිසානායක, චම්පික රණවක, රාජිත් සේනාරත්න මේ වගේ මේ මොහොතේ විරුද්ධ පක්ෂ දේශපාලනේ ඉන්න ප්‍රබලම පිරිස. ඒතකොට ඒ අය විලක්ක කරගෙන මේ විදිහේ වැඩ කටයුත්තක් ඉස්සරහට ගෙනියනකොට ඒකේ තේරුම මොකද්ද? අර ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කරපු අපකීර්තිමත්, ඊටාම ලැජ්ජාසහගත දේශපාලන ක්‍රියාවලිය නැවත වාරයක් මේ අලුත් රාජ්‍ය නායකයෙක් විසින් පවත්වාගෙන යනවා කියන්නේ. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අරලියගහ මන්දිරයේ පවත්වාගෙන ගියායයි කියන මේ චෝදනාවනේ තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස මොකක්ද? දැන් මෙහෙමයි. දැන් මේ කොමිෂන් සභාව, ඒ කියන්නේ මේ උපාලි අබේරත්න මහත්මයාගේ සභාපතිත්වයෙන් පත් කරපු මේ කොමිෂන් සභාව. මම ඒකේ ඇත්තටම ඒකේ තියෙන්නේ 2015 ජනවාරි 8න් පස්සේ 2019 නොවැම්බර් මාසයේ 16ට ඉස්සෙල්ලා ඔය අතර කාලය තුලනේ දේශපාලන පරිගැනීම් වලට ලක් වුණායයි කියන රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් තමයි මේ ඒගොල්ලන්ට තමයි මේකේ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබුණේ. දේශපාලන පරිගැනීම් වලට ලක් වූ අය. මම නම් මේකට කියන්නේ පරිගැනීම් කොමිසමක් කියලා. ඒ කියන්නේ මේ
දේශපාලන පරිගැනීම් වලට ලක් වූ අය ගැන හොයන්න නෙමෙයි. දේශපාලන පරිගැනීම් කළ යුත්තේ කවුරු සම්බන්ධයෙන්ද කියන එක හොයලා බලලා ඒ අයගෙන් පරිගන්න. ගහපු කොමිෂන් සභාවක් එහෙම නැත්නම් ඇති කරපු කොමිෂන් සභාවක් තමයි මේ කොමිෂන් සභාව. එතකොට මේකේ අපි කියපු විදිහට මේ ඒ කාලය ඇතුළත Taman පරිගැනීමට ලක් වුණාය කියලා කවුරු හරි කෙනෙක් රජයේ නිලධාරී කියනවා නම් ඔහුට මේකට පැමිණිලි කරන්න පුළුවන්කම තිබුණා. දැන් අර ඔබ කියන දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය කියන එක මේකේ එක කොටසක් විතරයි. මොකද ඊට අමතරව තවත් ඒ කියන්නේ විවිධ අපරාධ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඔය කාලය ඇතුළත සිදුවෙච්ච විවිධ අපරාධ. ඇත්තටම අපරාධ කියලා කියන්නේ සමාජයට එරෙහිව කරන වරදක්. අපරාධයක් කියලා අපි දන්නවා හැම දෙයක්. හැම කෙනෙක්ම. එතකොට එවැනි අපරාධ කරපු පුද්ගලයන්ට පවා මේක ඇතුලේ මේ Tamanට ඇවිල්ලා මගෙන් දේශපාලන පරිගැනීමක් කරාය කියලා පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට මේ වනයේ ඉන්න වනාන්තරයේ ඉන්න අලි පැටවුන් Tamanගේ මේ ලොකු අලින්ගෙන් වෙන් කළා අම්මලා තාත්තලාගෙන් වෙන් කළා අරගෙන ඇවිල්ලා මේ වෙළඳන් කළා Tamanගේ සන්තකේ තියාගෙන හිටපු අයට පවා පුළුවන්කම ලැබුණා මේ කොමිෂන් සභාවට ගිහිල්ලා කියන්න මගෙන් දේශපාලන පරිගැනීමක් කරා කියලා. ඒතර අර කියපු විදිහට දූෂණ මර්දන ලේකම් කාර්යාලය කියන්නේ ඇත්තටම මේකේ එක කැලල, එක කොටසක්. එක කොටසක් පමණයි. එක කොටසක්. දැන් මේකේ ඊළඟ එක දෙයක් අපි තේරුම් ගන්න ඕන දේ තමයි දැන් 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරයෙක් පත් වුණේ සහ ඒ අගෝස්තු මාසයේ අලුත් ආණ්ඩුවක් පත් වෙන්නේ ඊටාම වැදගත් කාර්යයක් සඳහා. ඒ කියන්නේ රටේ මහ ජනතාව ඒගොල්ලන්ට බලය දුන්නේ ඒ ජනාධිපතිවරයාට සහ ඒ ආණ්ඩුවට බලය දුන්නේ 2015 ඉඳලා 2015ට පෙර සිදුවෙච්ච මහජන මුදල් මංකොල්ල කෑම. ඒ කියන්නේ මහ ජනතාවගේ මුදල් අවභාවිත කිරීම, සාවද්‍ය පරිහරණය. ඊළඟට ඒක සරලව කිව්වොත් එහෙනම් මිනිසුන්ගේ මුදල් මංකොල්ල කෑම. ඒ රජයේ නිලධාරීන් සහ දේශපාලකයන් විසින්. මෙන්න මේ අය ගැන හොයලා බලලා ඔවුන්ට දඬුවම් දෙන්න තමයි අතන මේ ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව 2015 දී පත් කරන්නේ මිනිස්සු. එතකොට ඒ දූෂණ මර්ධනය කරන්නේ කියන්නේ ජනවරම නිර්මාණය වෙන්නේ මේ ජනවරම නිර්මාණය. ඒකට දෙන්නේ. ඒ කියන්නේ මේක මේ අයව නීතිය ඉස්සරහට ගෙනල්ලා ඒ අයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න කියන ජනවරම තමයි මිනිස්සු දුන්නේ. දැන් මේ ආණ්ඩුව පත් වුණයින් පස්සේ මේ වැඩේ කොහොමද කරන්නේ කියන එක ගැන සලකා බැලුවා. කොහොමද අපි මේක කරන්නේ? එතකොට මේ සඳහා ලෝකයේ අනෙක් යාන්ත්‍රණ කොහොමද? ඒ කියන්නේ මේ දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අනෙක් මතක තියාගන්න තියෙන්නේ දැන් මේ දූෂණ මේ සරල දූෂණ නෙමෙයි. වංචා සරල වංචා නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි දන්න වංචා මොනවද? රජයේ දේශපාලකේ තමන්ගේ නමින් කොහේ හරි ඉඩමක් ගන්න. තමන්ගේ නමින් කොහේ හරි වත්තක් ගන්න. තමන්ගේ නමින් මොනවා හරි ව්‍යාපාරයක් කරනවා. අපි හිතමු. නමුත් මේවා එහෙම වගේ මේ සරල දේවල් නෙමෙයි. මේවා ඊට වඩා සමහර වෙලාවට රජයේ දේශපාලකයාගේ සල්ලි තව කෙනෙකුට දීලා, එයා තව කෙනෙකුට දීලා, එයා තව කෙනෙකුට දීලා තමයි සමහරලාට දීපලක් අත්පත් කරගෙන තියෙන්නේ. ඒතර මේ චේන් එකක්. හැබැයි අවසානයේ වාසිය ලැබෙන්නේ රජයේ අර දේශපාලකයාට. මේක හොයන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. සමහරලාට මේ සල්ලි කොහෙන්ද ගත්තේ? ඒ සල්ලි කොහොමද යෙදෙව්වේ? කවුරු හරහාද යෙදෙව්වේ කියන එක ඊටාම මේ ගැඹුරු අපරාධ විමර්ශන ක්‍රියාවලිය. එතකොට මේ ආණ්ඩුව පත් වුණාම බැලුවා මොකක්ද අපි මේකට කරන්න? ලෝකේ තියෙන මේ වගේ අපරාධ සම්බන්ධයෙන් තියෙන අලුත් දැනුම, අලුත් පළපුරුද්ද ඊළඟට ඒ ගැන තියෙන පුහුණුව අපේ මේ අපරාධ විමර්ශකයන්ට තිබුණේ නැහැ ඒ මොහොතේ. මොකද ඒ තරම් සංකීර්ණයි මේ අපි අර කියන සුදු කරපාට අපරාධ කියලා, white collar crimes කියලා කියන්නේ. ඒ වගේ ඒවයි ගැඹුරුම ඒවා. එතකොට මේක නිසියාකාර පිළිවෙලක් ඇතිව කරගෙන යන්න ඕනකම තිබුණා. මේකෙදි තව යෝජනාවක් ආවා. ඒ යෝජනාව මේකට මේ අපේ කතාවට හරියටම සම්බන්ධයි. එක යෝජනාවක් ආවා. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් අපි පත් කරමු. පත් කළා අර පරණ අර චෝදනා ලැබලා තියෙන දේශපාලකයන්ට විරුද්ධව ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි කැඳවලා විභාග කළා ඔවුන්ගේ ප්‍රජායිතිය අහෝසි කරමු කියලා ඒ මොහොතේත් ආව යෝජනාව. හැබැයි ඒ මොහොතේ ආණ්ඩුවේ හිටපු අය කිව්වා, නායකයෝ කිව්වා අපි එතෙන්ට යන්න ඕනේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ කරපු දේ අපි පාඩම් ඉගෙනගෙන තියෙනවනේ මේ කොමිෂන් සභාව කොහොමද අවභාවිත වුණේ කියලා. ඉතින් ඒ නිසා එතෙන්ට යන්න ඕනේ අපි වෙන දියුණු ක්‍රමයක්. අපි හරි ගස්සමු. ඒ අනුව තමයි ඔය දූෂණ මර්දන ලේකම් කාර්යාලය, කමිටු ලේකම් කාර්යාලය පිහිටුවන්නේ. ඒකේ යටතේ එතකොට ඒකෙන් කරේ මොකක්ද?
මේ චෝදනා ඒකෙන් මේ අහවලාව මේ අත්අඩංගුවට ගන්න ඕන. එහෙම නැත්නම් අහවලාට විරුද්ධව මේ නඩු පවරන්න ඕන. එහෙම නැත්නම් අහවලාව දඬු කඳේ ගහන්න ඕන වගේ දෙයක් කරපු බවක් අපි දන්නේ නැහැ. අපි දන්න එකම දේ තමයි අපිට තියෙන තොරතුරු අනුව සහ මේ කොමිෂන් සභාවේ ඒවා යම් ආකාරයකට එළියට ආවා. ඒකෙන් කරේ මොකද්ද? මේ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මොන වගේ පියවර ගන්න ඕනද කියලා. ඒතර ඒකේ එතන හිටියා කියන්නේ පොලිසිය නියෝජනය කරමින් හිටියා, අපරාධ පරීක්ෂණ නියෝජනය කරමින්, මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් හිටියා, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් හිටියා. මේ වගේ රාජ්‍ය නිලධාරීන් සෑහෙන ප්‍රමාණයක් එකට වාඩි වෙලා තමයි මේ ගැන කතා කරන්නේ. සමහරවිට මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක. එතකොට ඔහොම තමයි මේ තීන්දුව తీරන ගත්තේ. ඔබ සඳහන් කරා මුලින් මේක පාර්ලිමේන්තුවට යොමු කළ යුතුයි. පාර්ලිමේන්තුවේ 3/2ක් ලබාගත යුතුයි. ඒ අනුව තමයි ප්‍රජා අයිතිය යමෙකුගේ අහෝසි වෙනවා නම් අහෝසි කළ හැක්කේ කියන එක ඔබ කිව්වා, සඳහන් කළා. නමුත් ඒත් එක්කම පැන නගින ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් වර්තමාන රජයේ වර්තමාන ආණ්ඩුවේම ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛ 14 දෙනෙක් මේ ආණ්ඩුවේ සිටිනවා. එතකොට 3/2 සාක්ෂාත් කර ගැනීමට ඒ 14 දෙනා ඉතාමත්ම වැදගත්. එතකොට වර්තමාන ජනාධිපතිවරයා තමයි එවක යහපාලන රජයේ සමයේ හිටපු කැබිනට්ටුවේ ප්‍රධානියා. ඉතින් මේ දෙක අතර බැලූ බැල්මටම ව්‍යුහාත්මක සහ භාවිතයේත් ඝට්ටනයක් තියෙනවානේ. ඔව් දැන් ඇත්තටම ඔබ කියපු කාරණේ ඒ කියන්නේ මේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය මේ කමිටුව ඔක්කොම පිහිටුවන්නේ ඒ මොහොතේ තිබිච්ච කැබිනට් එකෙන් ගත්ත තීන්දුවක් මත. දැන් මේවා නිකම් පිහිටවන්න බෑනේ. මේවට සල්ලි ඕන. නිලධාරීන් බඳව ගන්න ඕනේ. ඒවට නිල බලයක් තියෙන්න එපයි. එතකොට ඒ බලය ඔක්කොම දෙන්නේ ඒ මොහොතේ කැබිනට් එක. කැබිනට් එකෙන් තමයි තීන්දුව වෙන්නේ. එතකොට ඒ කැබිනට් එකේ ප්‍රධානියා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඒ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට එක්කව වෙලා හදපු සභා ගාණ්ඩුව. මේ අපි අමතක කරන්න නරකයි. මේ 2015 පටන් ගන්නකොට. පස්සේ කාලෙකනේ ආරවුල් ඇති උනේ. මේ ඔක්කොම එකට වැඩ කරන බොහොම මේ සතුටු සිතින් සියලු දෙනා එකට වැඩ කරන කාලේ ගත්තු තීන්දුව. එතකොට ඒ සාමූහික තීන්දුව අනුව තමයි මේ කමිටු ඔක්කොම පිහිටුවලා තියෙන්නේ. ඉතින් මට තියෙන ප්‍රශ්නේ අර ඔබ කියපු කාරණෙන් මතුවෙන්නේ දැන් අර කිව්වා වගේ අලුත් ජනාධිපති කොමිෂන් සභාවක් දැන් පත් කරලා තියෙනවා. විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක්. එතකොට ඒකට බාර දීලා තියෙන කාර්යය තමයි අර ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් කියවෙන දැනටමත් වග උත්තරකාරයෝ 20 දෙනෙක්ව නම් කරලා තියෙනවා. ඒ අය සම්බන්ධයෙන් ප්‍රජා අයිතිය අහෝසි කරනවද නැද්ද කියන එක නිර්දේශ කරන්න කියන එක තමයි ඔවුන්ට පවරලා තියෙන කාර්යභාරය. දැන් ඒකේ ඒ වර්තමානයේ ජනවාරි 29 වෙනිදානේ මේ විශේෂ ජනාධිපති කොමිෂම පත් කරන්නේ. ඒකේ සභාපති ප්‍රියන්ත ජයවර්ධන විනිශ්චයකාරතුමා. එතකොට කේමා කුමුදුනි වික්‍රමසිංහ වගේ පිරිසක් මේකෙන් සමන්විතයි. ඔව්. එතකොට අනිත් එක තමයි අපි මේ ප්‍රශ්නයක් විදිහට ඔබෙන් අහන්නේ දැන් මේ කොමිෂන් සභාව ඔය කියන කොමිෂන් සභාව දැන් මේ පිහිටවා තිබෙන එක ප්‍රජායිතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ කොමිෂන් සභාව ඇත්තටම විධායකයේ අවශ්‍යතාවයේ පරිදි කටයුතු කරන බවක් ඔබට පේන්නේ නැද්ද? ඔව් දැන් අපි දන්නේ නැහැ මේ කොමිෂන් සභාව කොහොම කටයුතු කරයිද කියලා. ඒ කියන්නේ තාම ඒගොල්ලෝ වැඩ පටන් ගත්තේ නැහැනේ. තාම නම් කරා විතරයි. නමුත් දැන් මෙහෙම වෙන්න පුළුවන්. ඒ වගේම දැන් කොමිෂන් සභාව සම්බන්ධයෙන් පොදු විවේචනයක් තියෙනවා. ඒ කියන්නේ නීති ක්ෂේත්‍රයේ. මොකද්ද? මම අර ඉස්සෙල්ලා කිව්වනේ මේ කොමිෂන් සභාව කියන්නේ අධිකරණ කටයුත්තක් නෙමෙයි. අධිකරණයක් නෙමෙයි. අධිකරණයේ කොටසක් නෙමෙයි. එහෙනම් මොනවද මේ කොමිෂන් සභාව? මේ කොමිෂන් සභාව අයිති වෙන්නේ ඇත්තටම විධායකයේ කොටසක් බවට තමයි පත් වෙන්නේ. මොකද ජනාධිපතිවරයාට අවශ්‍ය යම් තොරතුරක් හෝ නිර්දේශයක් ලබා දීම සඳහා පත් කරනු ලබන කොමිෂන් සභාව. එතකොට මේකේ ඉන්න පුළුවන් විනිශ්චයකාරවරු. මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක නම් ඒ මොහොතේ ඉන්න ඉහළ අධිකරණ මිනිසුරුවරුන් ඉන්න ඕනනේ. දැන් මේ අලුත් කොමිෂන් සභාවේ ශ්‍රේෂ්ඨ අධිකරණ මිනිසුරුතුමියෙක් ඉන්නවා. මිනිසුරුතුමියක් ඉන්නවා. අභියාචනාධිකරණ මිනිසුරුතුමියෙක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ අධිකරණයේ වාඩි වෙන විනිශ්චයකාරතුමන්ලා හා තුමියලා. එතකොට ඔවුන් මේ කොමිෂන් සභාවට ඇවිල්ලා වාඩි වුණා කියලා මේක අධිකරණයක් බවට පත් වෙන්නේ නැහැ. මේ කොමිෂන් සභාව අර ජනාධිපතිවරයා හොයලා බලන්න පත් කරපු ඔහුගේ විධායක ක්‍රියාවලිය යටතේ තියෙන ආයතනයක් බවට පත් වෙනවා. එතකොට අපි නැවත තේරුම් ගන්න ඕන මේක දැන් මේ පත් කරපු කොමිෂන් සභාවේ ඉන්නව නේද? මේ ජනාධිපතිවරයා ජනාධිපති වීමෙන් අනතුරුව පසුගියදා සුප්‍රීම් කෝට් එකට
උසස් වීමක් ලද අයත් ඉන්නවා නේද? දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ අභියාචනාධිකරණයට උසස් වීම ලද විනිසුරුතුමියෙකුත් ඉන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් වීම ලද විනිසුරුතුමියෙකුත් ඉන්නවා. හැබැයි දැන් ඒකේ තියෙන අර දැන් බැලූ බැල්මටම කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කතාවක් මේකේ පේන්න තියෙනව නේද? ඔව් නමුත් දැන් අපි තේරුම් ගන්න ඕන කාරණය මොන ක්‍රමයට පත් කරත් ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ලෙස අපි හිතමු 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධ වෙනවා කියලා හිතමුකෝ. නමුත් 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වුණාම ඒක රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒකනේ කතාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට මේ මොහොතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන විධිවිධාන අනුව තමයි මේ විනිසුරුතුමන්ලා හා විනිසුරුතුමියන්ලා පත් වෙන්නේ. එතකොට ඒ නිසා ඔවුන් අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පත්වෙච්ච විනිසුරුතුමන්ලා හා තුමියන්ලා බවට පත් වෙනවා. ඒකේ කිසි වෙනසක් නැහැ. ඒ කියන්නේ පරණ දැන් ඉස්සර අය හොඳයි දැන් අය නරකයි එහෙම අපිට කියන්න බෑ. මේ මොහොතේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව තමයි ඔවුන් පත් වෙන්නේ. සහ ඒ තනතුරු ලැබීමට ඔවුන් සුදුසුයි කියන නිර්දේශය මතනේ ඔවුන් පත් වෙන්නේ. මට මේ දර්ශන කියපු දෙයින් අවධාරණය කරන්න ඕන එක දෙයක් තියෙනවා. මොන ක්‍රමයට පත් වුණත් ඒ කියන්නේ 20 වෙනි සංශෝධනය යටතේ පත් වුණත් 19 වෙනි සංශෝධනය යටතේ පත් වුණත් 18 වෙනි සංශෝධනය යටතේ පත් වුණත් ඒ අය පත් වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ නම් ඔවුන්ට තියෙන වගකීම තමයි අධිකරණයේ ගෞරවය රකින්න එක. අධිකරණයේ කාර්යභාරය නිසියාකාරයෙන් ඉෂ්ට කරන එක. අධිකරණය ගැන මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය තවදුරටත් පවත්වාගෙන යන එක. එතකොට ඒකට මේ පත්වෙච්ච ක්‍රමය අදාළ වෙන්නේ. ඔවුන් දැන් මේ පද්ධතියේ සමාජිකය. එතකොට දැන් මේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ගැන අපි අර ඉස්සෙල්ලා කතා කරපු තැනට ආවොත් එහෙම කොමිෂන් සභාව ගැන තියෙන එක විවේචනයක් තමයි එක පැත්තකින් අර මහජන ආందోලනයට ලක් වෙච්ච දේවල් කල් දාන්න පත් කරන එක. දෙක ජනාධිපතිවරයෙකුට අවශ්‍ය දේවල් කරවා ගැනීම සඳහා මේ කොමිෂන් සභාව පාවිච්චි කරනවද නැද්ද කියන එක. එතකොට ඇත්තටම ඒකට තියෙන පොදු දේ තමයි සමහර වෙලාවට විනිශ්චයකාරවරු මේ වගේ කොමිෂන් සභාවල තනතුරු බාරගත්තයින් පස්සේ ඔවුන් කරන ක්‍රියාවලිය ඇතුලේ එකක් ඔවුන්ගේ කීර්තියට ඔවුන්ගේ විනිශ්චයකරුවන් හැටියට තියෙන ප්‍රමිතියට අධිකරණය ඒ කියන්නේ සමස්තයක් ලෙස අධිකරණය කියන පද්ධතියේ තියෙන්න ඕන අපක්ෂපාතීභාවයට ස්වාධීනත්වයට කිසියම් ආකාරයක හානියක් වෙන්න පුළුවන්ද බැරිද කියන එක. මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙච්ච දෙයක්. එතකොට මම හිතන්නේ නම් කවර විනිශ්චයකාරවරයෙක් පත් වුණත් කවර විනිශ්චයකාරවරියක් පත් වුණත් ඔවුන් වගකීමට බැඳී සිටිනවා Taman මෙතෙන්ට පත් උනේ විනිසුරුවරුන් හැටියට නම් ඒ විනිසුරුවරුන් කියන ප්‍රමිතිය ඒ විනිසුරුවරුන් කියන අර ජනතාවගේ අධිකරණ බලය අපක්ෂපාතීව සහ ස්වාධීනව පවත්වා ගැනීම කියන දෙයට හානි නොවන පරිදි කටයුතු කරනවා. ඒක ඊටම වැදගත් වගකීමක්. මේ කොමිෂන් අපි දන්නේ මේ කොමිෂන් සභාව ඉදිරියේදී කටයුතු කරන්නේ කොහොමද කියන එක අපි දන්නේ නැහනේ. ඒක ඒ කියන්නේ ඒකින් අහවල් දේවල් සිද්ධ වෙයි කියලා අපිට දැම්මම මුකුත් කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි පුරෝකතනයක් කරන්න අමාරුයි. නමුත් අපිට පොදු දෙයක් කියන්න පුළුවන්. පොදු ප්‍රමිතිය තමයි අධිකරණයේ ස්වාධීනත්වයට සහ ඔවුන්ගේ ගෞරවයට දැන් හිතන්නකො නිකන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් වෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ. කෝටි 2කට වඩා ඉන්න රටේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කී දෙනාද ඉන්නේ? අභියාචනාධිකරණ විනිසුරුවරු කී දෙනාද ඉන්නේ? ඒ සඳහා ඔවුන් දීර්ඝ වශයෙන් කැපකිරීමක්, පළපුරුද්දක්, දැනුමක්, අද්විතීය දැනුමක් තියෙන පිරිසක් වෙන්න එපාය. ඒතර මෙතෙන් මේ වගේ ඉහළ මට්ටමකට ආවම දැන් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ඉන්නේ 20 නම් 10 නම් 11 නම් අපි නිකමට හිතමු. ඒ අයගෙන් කෙනෙක් බවට පත් වුනහම මොකටද ඒ විනිශ්චයකාරවරු විධායකයට ඕන විදිහට වැඩ කරලා Taman කවදා හරි දවසක විශ්‍රාම යනකොට කැලලක් ඇති කරගන්නේ. Tamanගේ ප්‍රමිතිය නැති කරගන්නේ. ඇයි අපකීර්තියට කරගහන්නේ? අපේ වචනේ. ඕන වෙන්නේ නැහැ නේද? ඒ නිසා අපි ඊටාම සාධනීය ලෙස පුරෝකතනය කරන්නට ඕන මේ විනිශ්චයකාරතුමන්ලා හා තුමියන්ලා අර Tamanගේ මූලික වගකීම ඉෂ්ට කරමින් මේ කටයුතු වල යෙදෙයි කියලා. හැබැයි දැන් රටේ නීතියකුත් තියෙනවනේ ජනාධිපති කොමිෂන් සභාව පත් කරන්න පුළුවන් කියලා. ඒකට මේ අය පත් වෙන්න ඕනයි කියලා නීතියක් තියෙනවනේ. ඒතර ඒ අනුව ජනාධිපතිවරට පත් කිරීම කරන්නත් පුළුවන්නේ. එතකොට මං හිතන්නේ ඔන්න ලිට්මස් පරීක්ෂාවක් එනවා. මොකද්ද පරීක්ෂාව? ජනාධිපතිවරයා කියන කොමිෂන් සභාවේ සමාජිකයන් බවට පත් වෙන්නටත් ඕන. ඔහු නියම කළා තියෙනවා. එතකොට ඒ වැඩ කටයුතු කරගෙන යාමේදී Tamanගේ ප්‍රමිතීන් නැතික වෙන්නත් බෑ. ඔය කියන අභියෝගය
කොහොමද ඔය පරීක්ෂාවට කොහොමද විනිශ්චයකාරවරු මූණ දෙන්නේ කියන එක මේ කොමිෂන් සභාවලදී මම හිතන්නේ ඉතාම වැදගත් මිනුම් දණ්ඩක් බවට පත් වෙයි. බොහොම ස්තුතියි. ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් අපි ඔබ සමග අද සිදු කළා. විශේෂයෙන්ම මේ කොමිෂන් සභා බොහොම ආන්දෝලනාත්මකයි. මේ කතා කරන නිශ්චිත මොහොත වන්න විට මේ කොමිෂන් සභා සම්බන්ධයෙන් සමාජයේ විවිධ කණ්ඩායම්, විවිධ ස්තර, දේශපාලන නායකයෝ, විවිධ සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරන මොහොතක තමයි ජ්‍යෙෂ්ඨ නීතිවේදී KW ජනරංජන අප සමග මෙසේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබට පුළුවන් අපේ Patreon කෙනෙක් වෙන්න මෙතන ක්ලික් කරන්න.